අරට යන්න ඉස්සෙල්ලා ඊ සතියේ අන්තිමට කරා කිව්වේ 2017 කෙටි ප්‍රශ්න ටික කතා කරලා ජ්‍යාමිතිය ඊළඟට රචන 17 පළවෙනි රචනා ප්‍රශ්නේ පටන් ගත්තා කියලා කිව්වා. හරි. අද අපි මේ පළවෙනි ගාන පළවෙනි හදමු. ඊගොඩ 17 දෙවෙනි ගානක් තියෙනවා. ඒකත් හදලා 18 ගාන ටික හදාගෙන යන්න. හරි. එතෙන්ද ඉස්සරහට හදමු. ඔයගොල්ලෝ ගන්න ටියුට් එකේ 2017 පළවෙනි රචනා ගන්න. මම පොඩි වෙලාවක් දෙන්නම්. හදන්න නැති නේද? අපි ඒක කතා කරමු. ඉතින් මම ගන්න පෙන්නන්නම්. එදා මේකෙත් මේ මුල කොටස කරා කියලා කිව්වා. මේ අංග සමබව කරා කිව්වා. ඒක ආයි කරන්න ඕන නම් මෙසේජ් එකක් දාන්න. නැත්නම් මම ඒකේ දෙවෙනි කොටස ඉඳන් කරන්න. හරි. මෙන්න මේක. මේකට 2017 ආපු පළවෙනි ගානනේ. මම දෙන්නම් විනාඩි 5ක්. දැන් 6:08යි වෙලා. මේ ගාන හදලා ඉවර කරන්නකො. ටියුට් එක තියෙනවනේ මගාව නේද? හරි. මම ස්ක්‍රීන් ෂෙයාර් එක ඔෆ් කරන්නම් දිගටම කරගෙන යන්න. ගාන හදාගෙන යන්න විනාඩි 3ක් විතර තියෙනවා.
ඒගොල්ලෝ ගානේ කියන්නේ පළවෙනි එක අංග සමය කියලා පෙන්වන්න කිය. හරි මම ඒකැලත් කළාම පටන් ගන්න. අපි එතන ඉඳන් පටන් ගමු. වැඩකින් ගාන මම ඉඳ ගන්න. හරි. මේ ගානේ ඒගොල්ලෝ කියන්නේ මේ ත්‍රිකෝණ දෙකේ මෙන්න මේ ත්‍රිකෝණ දෙක අංග සමය කියලා පෙන්වන්න කියලා. මොනවද? ABX කියන ත්‍රිකෝණේ ABY කියන ත්‍රිකෝණේ අංග සමය කියලා පෙන්වන්න කියලා කියනවා. අපි ගමු ABX ත්‍රිකෝණේ Y ත්‍රිකෝණය. BX ත්‍රිකෝණය ආ ABY ත්‍රිකෝණ. ඒතර මේ ගානේ ඒගොල්ලෝ දත්ත විදිහට දෙන්නේ AB සහ නඩකින් එල කියනවා AC සහ BC සමානයි. AC සහ BC සමානයි. එහෙනම් මේක සමද්විපාද ත්‍රිකෝණයක්. ඊළඟට XY පිළිවෙලින් AC හා BC වල මධ්‍ය ලක්ෂ වේද. AY හා BX T හිදී ඡේදනය වේ කියලා කියනවා. හරි එහෙනම් අපි මේ සමපාද ත්‍රිකෝණයනේ දීලා තියෙන්නේ නේද? සමපාද ත්‍රිකෝණේ එතකොට මේ තියෙන්නේ මධ්‍ය ලක්ෂ. සමපාද ත්‍රිකෝණ මොනවද අපි තාම දන්නේ? මේ කෝණ දෙක සමානයි. ඒ කෝණ දෙක සමානයි. ඒක එක දත්තයක්. ඊළඟට මේ AC සහ BC කියන දෙන්න සමානයි. එහෙනම් මේ දෙන්නගේ මධ්‍ය ලක්ෂණ මේ තියෙන්නේ. එහෙනම් මේ මෙන්න මේ පැත්තේ මේ සේරම සමානයි. හරි. අපි දත්ත ටික මාක් කරගෙන ඉවරයි. දැන් අපිට මේක ලේසියෙන්ම අංග සමය කියලා පෙන්වන්න පුළුවන්. මොනවද? AX කියන පාදේ BY කියන පාදේ සමානයි. ඊළඟට AB කියන පාදේ දෙකටම පොදුයි. AB පොදුයි. ඒ පාද දෙක අතර තියෙන කෝණය. කියන්නේ AX සහ AB අතර තියෙන කෝණය තමයි මේක. මොකද්ද? CAB කියන කෝණය. ඊළඟට මේ පාදේ මේ BY කියන පාදේ AB කියන පාදේ අතර තියෙන කෝණය තමයි මෙන්න මේ කෝණය. ඒක ඇවිල්ලා CBA පාදේ. අන්නේ CBA කෝණය. ඒ කෝණ දෙක සමානයි. අපි ඒකත් ලියමු. එහෙනම් CAB කෝණය සමානයි CBA කෝණය. හේතුව සමද්විපාද ත්‍රිකෝණ. හරි. එහෙනම් අපිට පාකෝපා යටතේ මේක අංග සමය කියලා පෙන්වන්න පුළුවන් නේ. එහෙනම් අපිට යට කියන්න පුළුවන් එහෙනම් මේ ත්‍රිකෝණ දෙක අංග සමයි. ABX ත්‍රිකෝණයේ අංග සමයි ABY ත්‍රිකෝණ. පාකෝපා. පාදයක් කෝණයක් පාදයක්. නේද? එහෙනම් ඔය විදිහට ත්‍රිකෝණ දෙක අංග සමයි කියලා පෙන්වන්න පුළුවන්. රෝමන් ඉලක්කම් 1 හරි. අපන්න පළවෙනි එක ඉවරයි. ඊළඟට යන දෙවෙනි එකට. දෙවෙනි එක ඒගොල්ලෝ කියන්නේ යාරකින් BTY කියන කෝණය සමානයි කියලා පෙන්වන්නලු BTY සමානයි කියලා පෙන්වන්නලු දෙවාරයක් TAB කෝණයට. හරි. අපි බලමු කොහොමද ඒක පෙන්වන්නේ කියලා. BTY කෝණය BTY කියන්නේ මෙන්න මේ කෝණනේ. මෙන්න මේ කෝණේ සමානයි කියලා පෙන්වන්නලු TAB කෝණය. TAB කියන්නේ මෙන්න TAB. මෙන්න මේ කෝණේ වගේ දෙගුණකට සමානයි කියලා පෙන්වනවා. හරි. අපිට ඒක තමයි දැන් කරන්න තියෙන්නේ. කොහොමද පෙන්වන්නේ? ඔයගොල්ලෝ දන්නේ කැමති තීරයක් පාවිච්චි කරන්න පුළුවන්. හරි. මේ කෝණේ වගේ මේ කෝණේ වගේ දෙගුණයක් තමයි මේ කෝණේ. එහෙනම් මේක අංශක 30 නම් මේක අංශක 60යි කියලා පෙන්වන්න ඕන. නේද? ඔන්න ඔක කරන් තියෙන්නේ. කොහොමද කරන්නේ? අපි බලමු. සාමාන්‍යයෙන් මට කියන්න පුළුවන් මෙන්න මේ කෝණේ සමානයි කියලා
මේ කෝණය එකතුවට. හරිද? අපිට කියන්න පුළුවන් BTY අපි හොයන්න යන කෝණය BTY කෝණය සමානයි කියලා YAB කෝණේ ධන අපි ගමු XDA කෝණය කියලා. ඔන්න ඔය කෝණ දෙක එකතුවට සමානයි කියලා කියන්න පුළුවන්. මම හරි නේද? මාට වුණොත් කියන්න හරි. වරදින්න පුළුවන්. හරි. මොකද මේකට හේතුව? ඔයගොල්ලෝ මතකද අපි ඉගෙන ගත්තා ත්‍රිකෝණයක පාදයක් දික් කරාම ඇති වෙන බාහිර කෝණය සමානයි කියලා. ඒකේ අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ අයික්‍යයට. ඒක මෙතන ලියවෙනවා. ත්‍රිකෝණයක බාහිර කෝණය සමානයි අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකෙහි අයික්‍යයට. ඔක කියන්නේ. හරි මම කෙටි කරලා ලිව්වේ. ඒක ඕගොල්ලෝ යන්න ඕන. ත්‍රිකෝණයක බාහිර කෝණය සමානයි අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකෙහි අයික්‍යයට. එහෙනම් ඒක නේද? මෙන්න මේ ත්‍රිකෝණය ගන්න. මොකක්ද ත්‍රිකෝණය? ABT කියන ත්‍රිකෝණය. ABT කියන ත්‍රිකෝණයේ ඉතින් මෙයා හරි. එයාගේ මෙන්න මේ පාද මෙහෙම දික් කරාම තමයි මෙන්න මේ කෝණය තියෙන්නේ. ඒතර ඒ කෝණය සමානයි මේ දෙන්නගේ මෙන්න මේ කෝණ දෙක එකතු වෙනවා. හරි. මම ඒක ලියුවා. ඊළඟට අපි දන්නවා මේ ත්‍රිකෝණ අංග සමයි. කොයි ත්‍රිකෝණ දෙකද අංග සම? මෙන්න මේ ත්‍රිකෝණේ ඊළඟට මෙන්න මේ ත්‍රිකෝණයේ අංග සමයි. එහෙනම් මේ කෝණේ මෙන්න මේ කෝණේ සමානයි. නේද? මේ කෝණ දෙක සමානයි. ඒකත් ලියමු. ඊගාපෙදී YAB කෝණය සමානයි XBA කෝණයට. හේතුව මේක අංග සම ත්‍රිකෝණ. අංග සම ත්‍රිකෝණින් අපිට කියන්න පුළුවන් මේ දෙන්න සමානයි කියලා. හරි? එහෙනම් අපි තව පොඩ්ඩක් මේක මාකින් එකක් බලමු. හරි. එහෙනම් අන්තිමට මට කියන්න පුළුවන් එහෙනම් BTY කියන්නේ YAB කියන එක කොහොමද තියෙනවා YAB ධන XBA වෙනුවට ලියන්න පුළුවන් ආයෙත් YAB කියලා. එහෙනම් දෙවාරයක් YAB. ඔන්න උත්තර. හරි. මොන හරි තියෙනවා හදාගන්නකො. හරි ලේසි හරි. මේක අපි ඉගෙන ගත්තේ මුල්ම දවස්වල. මේ ප්‍රමේය. ත්‍රිකෝණයක බාහිර කෝණ සමානයි අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ අයික්‍යයට කියන එක. ඒතකොට ඒක පාවිච්චි කරලාම අපි මේ ගන්න හදා. හරි. හරි මේකත් කරන්න ඊගාට අපි යන තුන්වෙනි කොටස. වෙනවනේ යටම. ඔයගොල්ලන්ට මේ පාඩමට පස්සේ අපි නවත්තන්න ඉදී ඒකට ගියසතේ මල්ලි කෙනෙක් කිව්වා ප්‍රස්තාර පාඩම කරන්න පුළුවන්ද කියලා. ඒකත් කරමු. හරි. ඒක කළා ඊගාවට එහෙම තමයි අපේ වැඩ ටික නවතින්නේ. මාර්තු මාසෙ ඉවර වෙද්දි වැඩ ටික ඉවර වෙවි. අපේ 7 සීරීස් එකේ. හරි. ඉතින් මේ දෙද්දි අපි දවස් 60 ගණක් වගේ දිගටම ඇවිල්ලා තියෙනවා. හරි. හරිද මේක? අන්තිමට ඒගොල්ලෝ කියන්නේ xy යා කරන්න. xy යා කරලා ඊගාවට අපිට පෙන්වන්නලු ABY ත්‍රිකෝණයේ වර්ගඵලය සමානයි කියලා දෙවාරයක් AXY ත්‍රිකෝණයේ වර්ගඵලය. ABY ත්‍රිකෝණයේ වර්ගඵලය සමානයි කියලා දෙවාරයක් AXY. ඊට කලින් අපි මේ බලමු මාකින් එක. හරි. මාකින් එකේ කොහොමද මේ පළවෙනි දෙකට ලකුණු දීලා තියෙන්නේ කියලා. රෝමන් අංක 1යි 2යි. හරි. ඔන්න ප්‍රශ්න තියෙනවා. අපි බලමු. පළවෙනියෙන් අංග සමයි කියලා පෙන්වන්න ඕන එකට. ඒක ඒගොල්ලෝ උඩින් ලියලා දෙන ABX සහ ABY ත්‍රිකෝණවල AX සමානයි BY හේතුව තමයි භාගයක් AC සමාන භාගයක් BC නිසා. හරි. එක් හේතුවක්වත් තිබිය යුතුයි කියලා පැත්තකින් තියෙනවා පේනවන්නේ. අනිවාර්යෙන් හේතු ලියන්න. ඊළඟට XAB ABY ත්‍රිකෝණ සමානයි හේතුව AC BC CB සමානයි. ඒ හින්දා මේ දෙකවලු සමද්විපාද. සමද්විපාද කිව්වොත් අවුලක් නැහැ. AB සමානයි AB පොදු පාදේ. හරි. ඒ හින්දා පාකෝපානුව
මේක අංග සම වෙනවා. ඒක හරියනේ. එතන ලකුණු 4යි. මේක ලකුණු 10ක ප්‍රශ්නයක්. ඊගාවට ඔය තියෙන්නේ BTY කියන එක TAB දාන TBA විදිහට ලියන්න පුළුවන්. මම T නෙමෙයි ගත්තේ. ඔව් මම අර XY කියන පද පාවිච්චි කරේ. ඒක අවුලක් නැහැ. කොහොමද එකම කෝණය අර්ථ දක්වන්නේ. එතකොට ත්‍රිකෝණයක බාහිර කෝණය අභ්‍යන්තර සමකෝණ දෙකේ එකතුවට සමානයි. නමුත් TAB සමාන TBA හේතුව අංග සම ත්‍රිකෝණවල අනුරූප අංග. හරිනේ. එතකොට ඒ ටික ලියවිලා තියෙනවනේ පේනවද මේ උඩ එකේ 1 කියලා තියෙනවා. 1 එතකොට ලකුණු දෙකම හම්බෙන්නේ ඔය විදිහටම ලිව්වොත්. හරි? කියන්නේ හේතුව ලියන්න ප්‍රමේය ලියන්න සමීකරණ ලිව්වට පස්සේ. ඒ හින්දා අපිට අන්තිමට උත්තරේ ගන්න පුළුවන් BTY කියන්නේ දෙවාරයක් TAB ඒක ලියනට ලකුණු නැහැ. හරි? මොකද ඒක දීලා තියෙන එකනේ. හරි. අපි යන් ඊගාව කැලලට. කතා කරලා බලමු මාකින්. තුන්වෙනි කොටසේ ඒගොල්ලෝ කියන්නේ වර්ගඵල සමානතාවයක් වෙන්න කියලා නේද? ඔව්. කියන්නේ ඒගොල්ලෝ ABY ත්‍රිකෝණයේ වර්ගඵලය දෙවාරයක් AXY ත්‍රිකෝණයේ වර්ගඵලය බව පෙන්වන්න කියලා කියයි. හරි. අපි බලමු. ABY ත්‍රිකෝණයේ වර්ගඵලය. මම මෙඩි වහනවාද? ABY ත්‍රිකෝණයේ වර්ගඵලය දෙවාරයක් AXY ත්‍රිකෝණයේ වර්ගඵලයට සමානයි කියලා පෙන්වන්නේ. ABY කියන්නේ මෙන්න මෙයා තමයි ABY. අපි අර කලින් මේ අංග සමයි කියලා පෙන්වපු දෙන්නගේ එක්කනේ. AXY කියන අලුතෙන් හදන ත්‍රිකෝණයක් එයා තමයි මේ. මෙන්න මේ කැලේ. මේ වගේ කැලි දෙකක් මේක ඇතුලේ තියෙන්න පුළුවන් කියලා පෙන්වන්න කියලා නෝ කියන්නේ නේද? වර්ගඵල සමානයි කියලා පෙන්වන්න. හරි. මොකද කරන්නේ? අපි මේ දෙන්නගේ වර්ගඵල හොයමු. හරි. හොයලා try එකක් දෙමු. වැඩේ කරන්න. හරි. පළවෙනි දැන් ගානේ අපිට දුන්න දත්ත ටික තියෙනවා. අපිට xy යා කරන්න කිව්වා. හරි. දැන් ත්‍රිකෝණ දෙකක් හැදුනා. දැන් මෙතන අලුතෙන් එන දත්ත තියෙනවා නේද? අපි ඒ ටික මෙතන මාක් කරන්. මොනවද අලුතෙන් එන දත්ත? xy යා කරන්න කිව්වා. හැදුනා ත්‍රිකෝණයක් xy කියලා. හරි. මේ xy පාද ගැන මොකද ඔයගොල්ලෝ කියන්නේ? xy පාද. එයා කවුද? එයා හරියටම මධ්‍ය ලක්ෂවලින් සෙට් වෙච්ච කෙනෙක්. එහෙනම් අපි හොඳටම දන්නවා xy වල දිග කොච්චරද කියලා. xy වල දිග කොච්චරද? AB වල දිගෙන් හරියටම භාගයක් වෙන්න ඕනේ. AB ට හරියටම සමාන්තර වෙන්නත් ඕනේ. අන්න මෙතන සමාන්තර රේඛා දෙකක් තමයි දැන් හැදිලා තියෙන්නේ. හේතුව මධ්‍ය ලක්ෂ ක්‍රමය. හරි. අපිට කෙලින්ම කියන්න පුළුවන් xy කියන්නේ භාගයක් AB xy සමාන්තරයි AB ට හේතුව මධ්‍ය ලක්ෂ ප්‍රමේය. අනේ මධ්‍ය ලක්ෂ ප්‍රමේයින්ද මේ දෙන්න සමාන්තරයි සහ අඩකට සමානයි කියන කතාව කියන්න පුළුවන්. හරි එහෙනම් මේ දෙන්න සමාන්තරයි. අපි දැන් සමාන්තර රේඛා දෙකක් වැඩිට අවිල්ලා ඉන්නේ. හරිනේ. ඊළඟට දැන් ඉතින් අපි මේගොල්ලෝ වර්ගඵල දෙක වෙන වෙනම හොයමු. අපිට විදියක් හම්බෙයි. මම ලියනවා ABY ත්‍රිකෝණයේ වර්ග. ත්‍රිකෝණයේ වර්ග ඵලය සමානයි භාගයේ වාරය. ත්‍රිකෝණයක වර්ගඵලයනේ භාගයේ වාරය. මෙන්න මෙතන තියෙන ලම්බක උස අපි අරගන්න. අපි කියමු මේ උස h කියලා. මේ ලම්බක උස h කියලා. right? මේ ලම්බක උස h කියලා කියමු නේද? එහෙනම් භාගයේ වාරයක් h වැඩි කිරීම පාදයේ දිග කියන්නේ AB. ABY වල ත්‍රිකෝණයේ ABY ත්‍රිකෝණයේ වර්ගඵලය කියන්නේ මේකට. හරි? ඊළඟට අපි ගමු AB AXY ත්‍රිකෝණයේ වර්ගඵලය. AXY ත්‍රිකෝණයේ වර්ගඵලය කියන්නේ භාගයේ වාරයක් එයාගෙත් ගන්න ඕනේ පාදයක දිග ආධාරක පාදයේ වාරයක් ලම්බක උස. එහෙමනේ නේ. එතකොට බලන්න දැන් මේ දෙන්න සමාන්තර රේඛා දෙකක් නේ. ඔයගොල්ලන්ට පේනවද මේගොල්ලෝ ලම්බක උස වල වෙනස් වෙන්නේ නැහැ කියලා? මෙන්න මෙයා ආධාරක පාදයකට ගත්තොත් xy කියන කෙනා ආධාරක පාදයක. දිගටම xy. xy කියන දිග. මේ දිග නම් ආධාරක පාදේ ලම්බක උස වෙන්නේ මෙතන ඉඳන් මෙතන තියෙන උසම තමයි නේද? එන්න මෙතනින් ගන්න නේ. මේක ටිකක් මෙහෙම දික් කරන්න මේ අතට. මේ තියෙන්නේ. ඔන්න ලම්බක උස. ලම්බක උස hම තමයි. වෙනසක් වෙන්නේ නැහැ.
හරිනේ. ඒ ත්‍රිකෝණ එක අපැහැදිලි වගේ නම් බලන්න මෙන්න මෙහෙම ත්‍රිකෝණයක් තිබ්බම ඔයගොල්ලෝ කොහොමද ගන්න කියලා. ඔන්නෝම ත්‍රිකෝණයක් තිබ්බනම් කොහොමද මේකේ වර්ගඵලය ගන්නේ? ආ මෙයාගේ මෙන්න මේ උස h කියලා දුන්නා. මේ පාද දිග xy කියලා දුන්නා. xy. හරි. ඒතර xy කියන පාදේ. හරි. කොහොමද මේකේ වර්ගඵලය ගන්නේ? භාග්‍ය වාරයක් h වැඩි කිරීම xy. ඉතින් මේ ත්‍රිකෝණේ අනිත් පැත්ත ගහලා තමයි මේ තියෙන්නේ. අනිත් පැත්ත ගහලා මේ පැත්ත හරවලා තමයි මේ තියෙන්නේ. අර වගේම වෙනසක් වෙන්නේ නැහැ. හරිනේ? එහෙනම් xy ත්‍රිකෝණ වර්ගඵලය කියන්නේ භාග්‍ය වාරයක් h වාරයක් xy. හරි. දැන් අපිට පුළුවන් මේ දෙන්න අතර සම්බන්ධයක් කරගන්න. මේ බලන්න. මේ ඉන්න අපිට අවශ්‍ය දත්තේ. xy කියන්නේ භාග්‍ය වාරයක් ab. ඒක ඒගොල්ලෝ අපිට කෙලින්ම කිව්වේ නෑ. ඒගොල්ලෝ කිව්වා xy යා කරන්න කියලා. xy යාව කරුව ගමන් එතන ඇති වෙච්ච xy ගැන අපිට කියන්න තියෙන දේ තමයි xy කියන්නේ හරියට මෙයාගෙන් භාගයක්. හේතුව මධ්‍ය ලක්ෂ ප්‍රමේය. හරි. එහෙනම් දැන් මට කියන්න පුළුවන් AB xy කියන්නේ භාග්‍ය වාරයක් AB. මට ඒක මෙන්න මේ වගේ තැනකට ආදේශ කරගන්න පුළුවන්. මම මෙහෙම ඔප්පු කරන එක xy වෙනුවට මම දානවා භාග්‍ය වාරයක් AB කියලා. භාග්‍ය වාරයක් h වැඩි කිරීම xy වෙනුවට මම ලියනවා AB වැඩි කිරීම භාගය කියලා. අවුලක් නැහැ නේ. xy සමාන භාගයක් AB. මම ඒක එහෙම ලිව්වා. හරි. දැන් පොඩ්ඩක් මෙන්න මෙහා දිහා බලන්න. කවුද මේ ඉන්නේ? කවුද මේ ඉන්නේ? භාග්‍ය වාරයක් h වාරයක් AB. නේද? භාග්‍ය වාරයක් h වාරයක් AB. ඒ කියන්නේ කාටද? ABY ත්‍රිකෝණයේ වර්ගඵලයට තමයි භාග්‍ය වාරයක් h වාරයක් AB කියලා කියන්නේ. එහෙනම් මට මෙතන ලියන්න පුළුවන් සමානයි මේ මෙහා වෙනුවට මම කියනවා ABY ත්‍රිකෝණයේ වර්ග. ඵලය වැඩි කිරීම මෙතන භාගයක් කියලා. සමානයි AXY ත්‍රිකෝණයේ වර්ගය. හරිද? මට උත්තරය ආවද? මේ දෙක අනිත් පැත්තට ගිහුව ගමන් උත්තරේ තියෙන්නේ දැන් ABY ත්‍රිකෝණයේ වර්ගඵලය කියන්නේ XY වගේ දෙගුණයක්. අපිට ABY ත්‍රිකෝණයේ වර්ගඵලය සමානයි දෙවාරයක්. AXY ත්‍රිකෝණයේ වර්ගඵලය. නේද? අන්න මම උත්තරය අරගෙන. අපි මාකින්නේ අද බලමු කොහොමද ලකුණු දීලා තියෙන්නේ කියලා. හරි මොනවද තියෙන්නේ හදන්න. මේක ඉවර නම් 2017 ඊගාව ගන්නට යන්න. ටියුට් එකේ තියෙන. හරිද? අපි බලමු මාකින්න. අන්න මාකින්න. හරි. බලන්න ඒගොල්ලෝ xy සමාන්තරයි AB xy සමානයි භාගයක් AB හේතුව මධ්‍ය ලක්ෂ ප්‍රමේය. ලකුණු එකට ලකුණක් එන්න ඕන. දිලා නැද්ද දන්නේ නැහැ. ඔය එකට ලකුණු එකයි. හරි. ඊළඟට xy ත්‍රිකෝණයේ වර්ගඵලය තියෙනවා භාග්‍ය වාරයක් xy වාරයක් h කියලා ඒගොල්ලෝ තරම් තියෙනවා ලම්බක දුර. ඊළඟට ABY ත්‍රිකෝණයේ වර්ගඵලය අරන් තිනවා භාග්‍ය වාරයක් AB වාරයක් h. මේ දෙකම ලියනට ලකුණයි. ඊළඟට ඒගොල්ලෝ කරලා තියෙන මම නම් අර ABY ත්‍රිකෝණයේ වර්ගඵලෙන් කෙලින්ම උත්තරෙට ගියානේ. ඒගොල්ලෝ කරලා තියෙන්නේ ආපු මං කරපු විදිහට උලන්නේ නැහැ. හරි කොහොම කරත් එකයි. ඊට පස්සේ ඒගොල්ලෝ මේ ප්‍රකාශන දෙක බෙදලා. බෙදුවම අර h කියන පදේ සහ භාගය කියන පදේ කැපිලා යනවා. අපිට උත්තරේ අරගන්න පුළුවන් එතන xy වෙනුවටත් AB බෙදීම දෙකයි කියලා ආදේශ කරාම ABY ත්‍රිකෝණයේ වර්ගඵලය කියන්නේ දෙවාරයක්
xy ත්‍රිකෝණයේ වර්ගඵලය කියලා. සුළු කිරීම කොහොම කරත් ප්‍රශ්න නැහැ. එතකොට ඔන්න ඕක කරනවටත් ලකුණක් හම්බ වෙලා තියෙනවා. ලකුණු 3ක් එතන එහෙම සෙට් වෙලා තියෙනවා. ඒතර පේනවාද මේ ගානේ මේ ලකුණු 10ක් ගාන. මේ ලකුණු 4ක්ම හම්බෙලා තියෙනවා උඩ කැලලට නේ. ඒතර ඔයගොල්ලෝ ගාන හම්බුනාට පස්සේ පුළුවන් ටික කරනවා නම් හරි මං කියන්නේ මෙහෙමයි දැන් විභාගෙදී සමහර කෙනෙක්ට මේ ගාන පඩ් ගාලා හදන්න පුළුවන්. හැබැයි සමහර කෙනෙක්ට අමාරුයි. ඒ වෙලෙට මීටර වෙන්නේ නැහැ. එහෙම වෙන්න පුළුවන්. හැබැයි Tamanට පුළුවන් කොටස අනිවාර්යෙන් හොඳටම කරලා තියෙන්න. හරි. නිකම්ම ඒ කියන්නේ මුල කැලල ඕන කෙනෙක්ට කරගන්න පුළුවන් සාමාන්‍ය අංග සමයි කියලා පෙන්නන එක අපි ගණන් හැදුවා. කරලා තියෙන්නේ දැන් මේ ඔයගොල්ලොත් තව ගණන් හදලා ඇති. ඒකට ඒක කරගත්තා නම් ලකුණු 10න් 4ක්. ඔයගොල්ලෝ ගාව තියෙන 100 ටිකක් ගානේ. හරි. ඊගාවට ඊගාව එකත් හිතන්න පෙවුන්නේ නැහැ කියලා. අවුලක් නැහැ. යන්න තුන්වෙනි කෑල්ලට. හරි. තුන්වෙනි කොටස කරගත්තොත් ඒත් එතන ලකුණු 3 ඔයගොල්ලන්ට අරගන්න පුළුවන්. මම කියන්නේ තේරෙනවද? හරි. හැබැයි තුන්වෙනි කොටසේ යද්දී අර දෙවෙනි කොටසේ තියෙන BTY කියන්නේ දෙවාරයක් TB කියන එක ඕනම පාවිච්චිත් කරන්න. කරලා තුන්වෙනි කැල්ල හදන්න. ඒක ප්‍රශ්නයක් නැහැ. හරි. කොහොම හරි ලකුණු ගන්න ඔයගොල්ලන්ට කරන්න පුළුවන් දේවල් ටික කරන්න. හරි. එහෙනම් ඔන්න අපි ඒ කොටස හැදුවා අපි යන් ඔය 2017 ඊගාව එකට. හරි. මම පොඩි වෙලාවක් දෙන්නම්. හරි. මම පොඩි වෙලාවක් දෙන්නම් විනාඩි 5ක් ඇතිනේ. 2017 ඊගාව කොටසත් හදන්න. හරි. මම ගානත් කියවන්නම්. AB හා C යනු රූපයේ දී ඇති වෘතය මත පිහිටි ලක්ෂ 3කි. වෘතයක් තියෙනවා. ඒකේ ABC කියන ලක්ෂ 3ක් තියෙනවා. CB යනු වෘතයේ විස්කම්භයකි. එහෙනම් ඒක කේන්ද්‍රය හරහා යනවා. දික්කල CB රේඛාව A ලක්ෂයේදී වෘතයට ඇඳි ස්පර්ශකය Q හිදී හමු වේ. හරි. A කියලා ලක්ෂයක් තිබෙන අවතර එතන ඉඳන් අඳින ස්පර්ශකයේ Q වලදී දික් කරපු CB රේඛාව හම්බ වෙනවා. තවද Q සිට වෘතයට ඇඳි අනෙක් ස්පර්ශකය E ස්පර්ශකයේ මත තවද Q සිට වෘතයට ඇඳි අනෙක් ස්පර්ශකය. අපි දන්නා ඕනම ලක්ෂයකින් ස්පර්ශක දෙකක් ගහන්න පුළුවන් නේ. වෘතයට ඕනම ඒ කියන්නේ වෘතෙන් බාහිර ලක්ෂයක් ගත්තොත් වෘතෙන් බාහිර ලක්ෂයක් අපිට ස්පර්ශක දෙකක් ගහන්න පුළුවන්. අනිත් ස්පර්ශකයේ E ලක්ෂයේ පිහිටා ඇති CAQE වෘත පිහිටා ඇත්තේ CAQE වෘත චතුරස්‍රයක් වෙන පරිදිය. CAQE කියන එක වෘත චතුරස්‍රයක්. ඒ කියන්නේ ඒ ලක්ෂ හතර වටේට රවුමක් අඳින්න පුළුවන්. ACB කෝණය x නම් BCE කියන්නේ 3x කියලා පෙන්වන්නලු. ACB කෝණය ACB ආයික අපිට වෙන්න තියෙනවා x කියලා. එහෙනම් BCE කෝණය 3x කියලා BCE කෝණය 3x කියලා පෙන්වන්නලු. ඒකයි කියන්නේ. හරි. කරගෙන යන්නකෝ. විනාඩි 5ක් දෙන්න.
හරි. අපිට වෙලාවක් දෙන්න. හරි. අදම අපි විනාඩියක් දෙන්න. වෘතයක් තියෙනවා. ඒකේ ලක්ෂ 3ක් තියෙනවා. ABC කියලා. ළඟට ඒ ඉඳන් අඳින ස්පර්ශකය CV දික් කරාම කිව්වලදී හම්බ වෙනවා. IQ ඉඳන් අනිත් අතට අඳින ස්පර්ශ දික් කරලා ඊදී සෙට් වෙන්නේ හරියට මේකේ AQCE කියන එක වෘත්ත චතුරස්‍රයක් හදන විදිහට. හරි. ඔය ටිකෙන් දත්ත ටික නේද? මම වීඩියෝ එක දාන්න. අපිට කියන්නේ BCE 3x කියලා පෙන්වන්න කියලා. හරි. එහෙනම් නොගනේ අපට මේක x කියලා කියලා තියෙනවා. හරි. තව වැදගත් දෙයක් කියලා තියෙනවා මේකේ. CB කියන්නේ විස්කම්බයක් කියලා. එහෙනම් කේන්ද්‍රය හරහා යන කේන්ද්‍ර මේ වගේ තැනක ඇති කොහේ හරි කේන්ද්‍රය හරහා යන රේඛාවක් තමයි CB කියලා කියන්නේ. අපි දන්නවා ඒතකොට වැදගත් ප්‍රමේය ජ්‍යාමිතිය තියෙන වෘතයක් ගත්තා. වෘත සම්බන්ධ ටික ලස්සන ප්‍රමේයන් ටිකක් තියෙනවා. ඒ ටික මතක තියාගන්න අනිවාර්යයි. හරි. මෙතන එතකොට ABC ත්‍රිකෝණේ මෙන්න මේ කෝණේ කොච්චරද?
අංශක 90යි. අංශක 90යි. හේතුව අර්ධ වෘත්තයේ කෝණ. මේක අංශක 90යි. දැක්ක ගමන් 90 මාක් කරගන්න. හරි? අපි ලියමු. ABC කියන්නේ sorry ABC නෙමෙයි CAQ CAQ කියන්නේ අංශක 90. CAB වෙනවා. CAB කෝණේ අංශක 90යි. හේතුව ලියන්න අර්ධ වෘත්තයේ කෝණ. අර්ධ වෘත්තයේ කෝණ කියලා ලියන්න. හරි? වචනේ ලියන්න අර්ධ වෘත්තයේ කෝණ. හරි. CAB කියන්නේ අංශක 90යි. ඒ වැඩේ ඉවරයි. ඊළඟට මේක අංශක 90යි. මේක x. තව මොනවද මට මෙතනින් ගන්න පුළුවන් දත්ත? අපි දන්න ප්‍රමේයන් වලින් මොනවද අපිට තව ගන්න පුළුවන්? තව වැදගත් ප්‍රමේයක් තියෙනවා. මේ ස්පර්ශකත් එක්ක තියෙන කතා මොනවද? දැන් උදාහරණයක් විදිහට මම මතක් කරන්නේ මෙන්න මේක. යම් ලක්ෂයක ඉඳන් මේ ස්පර්ශය දැක් ගවම මෙන්න මේ කෝණ දෙක සමානයි කියන එක අපි දන්නවා. ඒක ප්‍රමේයක් නේ. ඒක එක ප්‍රමේයක්. මේ කෝණ දෙක සමානයි. ඊළඟට ඒක එකක්. ඊළඟට මතකද මේ දැන් මේක ස්පර්ශකයක්. මේ විල ගාලා තියෙන ස්පර්ශක. මේ තියෙන ස්පර්ශක. ස්පර්ශකයක් එක්ක මෙන්න මේ කෝණේ අතර සම්බන්ධයක්. මතකද මෙන්න මේ කෝණේ මෙන්න මේ ස්පර්ශකයයි මෙයයි හදන මෙන්න මේ කෝණේ සමානයි කියලා කතාවක්. ඒ කියන්නේ මම ලිව්වොත් මෙහෙම. ACB කියන කෝණේ සමානයි BAQ කෝණයට. හරි. මේකට හේතුවක් තියෙනවා. මොකද්ද හේතුව? මොකද්ද හේතුව? ඒකාන්තර වෘත්ත ඛණ්ඩය. අන්න හරි. ඒකාන්තර වෘත්ත ඛණ්ඩයේ කෝණය. හොඳයි. ඒකාන්තර වෘත්ත ඛණ්ඩයේ කෝණය. ඉගිලියමු. ඒකාන්තර වෘත්ත ඛණ්ඩයේ කෝණ. හරි. මේක මේ මතක දැන් මේක සාමාන්‍යයෙන් වැදගත්. කියන්නේ අපිට පොඩ්ඩක් කියන්නේ අනිවාර්යෙන් මතක තියාගන්න ඕන තැනක්. එහෙම මතක තියාගන්න මොකද ඔක ඕන වෙනවා. ගොඩක් අයිට ඔක පේන්නේ. හරි. හරි x මේකත් x යන. එහෙනම් ACB කියන්නේ BAQ ඒ දෙන්න සමානයි. එහෙනම් මට කියන්න පුළුවන් BAQ කියන්නේ ඊගාවට අපි කියමු BAQ කියන්නේ x ටම තමයි. එහෙනම් මට ගන්න පුළුවන් BAQX නම් මෙන්න මේ සම්පූර්ණ කෝණය CAQ කියන ලොකු කෝණය. CAQ කියන එක. එයා කොච්චරද? CAQ කියන කෝණේ CAQ කියන එක අපි ලියන්න බලන්න 90 x කියන්නේ. හරි නේද? මේ සම්පූර්ණ කෝණනේ CAQ කියන්නේ. එදා මෙතනට. එතකොට ඒක 90යි x. එහෙනම් 90 x. ඒක හරි. CAQ කියන්නේ 90 x. එහෙනම් දැන් මට හොයන්න පුළුවන් CQA කියන කෝණය. නැත්නම් AQC කියන කෝණය. AQC කියන්නේ කොච්චරද? මෙන්න මේ පොඩි කෝණය. මෙන්න මෙයා. අපි දන්නවා ඒ වගේ ඒයි මේ කෝණේ සමානයි කියලාත් අපි දන්නවා. එතකොට මම අහන්නේ මෙන්න මේ කෝණේ කොච්චරද? ඒකත් දැන් ලේසියෙන්ම හොයාගන්න පුළුවන්. ඇයි? බලන්න මේ තියෙන ත්‍රිකෝණයක්. ඒ ත්‍රිකෝණේ මේ කෝණෙත් අපි දන්නවා මේ කෝණෙත් අපි දන්නවා. එහෙනම් ඊතුරු කෝණේ තමයි හොයන්න තියෙන්නේ. නේ? එතකොට AQC කියන්නේ මේ කෝණේ මේ කෝණේ කොච්චරද? ඒක 90 ගන්න x. මේ කෝණේ x. හරි. එහෙනම් අපි දන්න ත්‍රිකෝණයක කෝණය වල එකතු වෙක අංශක 180යි. එහෙනම් අපි අඩු කරමු. 180යි මෙන්න මේ කෝණ ටික අඩු කරා. අඩු කරාම x කියන කෝණය x කියන්නේ මේ කෝණය 90 x. ඔන්න ටික අඩු කරාම අපිට එනවා 90 ඍණ 2x කියලා. හරිනේ? 90 ඍණ 2x කියලා එනවා. හේතු ලියන්න ත්‍රිකෝණයක කෝණ 180. හරි. ඒක ලියමු හේතුව. එහෙනම් AQC කියන්නේ 90 ඍණ 2x. හරි. ඊළඟට AQC කියන්නේ 90 ඍණ 2x. AQC කියන්නේ මෙන්න මේ කෝණ 90 ඍණ 2x. එහෙනම් දැන් අපිට ගන්න පුළුවන් AQE කියන මෙන්න මේ සම්පූර්ණ කෝණ. මේ මුළු කෝණ. මෙන්න මේ මුළු කෝණ. AQEI ඒක ගන්න කලින් අපි ලියමු මේ දෙන්න සමානයි කියලා. හරි?
AQC කියන කෝණය සමානයි කාටද? මෙන්න මේ කෝණය. මෙන්න එයා සමානයි මෙයාට. මෙන්න මේ කෝණයට. මෙන්න මේ කෝණය. හරි? ඒ කියන්නේ EQC කියන කෝණය. මේ දෙන්න සමානයි. මොකක්ද මේ ප්‍රමේය? කවුරු හරි කියන්නේ? EQC ට සමාන වෙන්න හේතුව? බාහිර ලක්ෂයක සිට වෘත්තයටදී ඔව් ස්පර්ශක. ඔව් හරි. ඒක තමයි. බාහිර ලක්ෂයේ ඉඳන් වෘත්තක ඇඳාම මෙන්න මේ සහ මේ කේන්ද්‍රයේ ආකර්ෂණ රේඛාවත් එක්ක. මම වෙන පින්තූරයක් ගන්නවා. මේක ස්පර්ශක වෙනවා හරි. පින්තූරය දෙන්න පොඩ්ඩක් අමාරුයි. මේක ස්පර්ශක කියලා හිතන්න. හරි. මෙන්න මේ තියෙන ස්පර්ශක මෙතනත් ස්පර්ශකයක් මෙන්න මෙතනත් ස්පර්ශකයක් විදිහට හිතන්න. හරි පින්තූරය පොඩ්ඩක් පේනවද? හරි. එතකොට මේ තියෙන ස්පර්ශක දෙක නම් බාහිර ලක්ෂ්‍ය. මේක තමයි බාහිර ලක්ෂ්‍ය. එතකොට මෙන්න මේ කෝණ කේන්ද්‍රය සහ මේ ලක්ෂ්‍ය ආකරන කරද්දි මෙන්න මේ කෝණ දෙක. ඔන්න කෝණ දෙක සමාන වෙන්න ඕනේ. හරි. එහෙනම් ඒක ලියන්න මෙතන. හරි. මම ප්‍රමේය නම් ලියන්න යන්නේ නැහැ. මොකද මම ප්‍රමේය බෝඩ් එකේ ලියන්න ඕනේ නැහැ. ඒක ඔයගොල්ලන්ට මතක තියෙන්න ඕන ලියන්න පට්ටක්. හරි. ඒක මම ලියන්න ඕනේ ගන්න මම මතක් කරනවා මොකද්ද ප්‍රමේය? මතක නැත්තම් පොත බලලා නෝට් එක බලාගෙන ලියන්න. හරි. ඒක ඔයගොල්ලොම කියන්නේ සාමාන්‍ය O level වලදී අපි ප්‍රමේය මතක තියාගන්න. A level වලදී නම් අර කටපාඩමින් තියෙන්න ඕනේ නැහැ. දැනගෙන ඉඳියාම ඇති. O level වල ලියන්න පුළුවන් වෙන්න ඕනේ. හරි. පොඩ්ඩක් කෙටි කරලා හැබැයි අර අදහස එන විදිහට ලියන්න පුළුවන් වෙන්න ඕනේ. ලියන එක හොඳයි. දෙකනේ ලකුණු දෙක සමහර වෙයි එක දන එක. එක ලකුණක් අරගෙන ලියනවාට අනිත් ලකුණ ප්‍රමේය ලියනවා. එහෙම තියෙන්නේ හරි. හරි. එහෙනම් AQC EQC ට සමානයි. එහෙනම් අපිට අන්තිමට කියන්න පුළුවන් AQE මේ ලොකු කෝණය. AQE කියන්නේ කාටද? ඒ විලා AQC දන EQC. හැබැයි මේ දෙන්න සමානයි. AQC EQC සමානයි නම් ටික අපේ ලියකට මේක දෙපාරයක් AQC. අවුල නැහැනේ. AQE කියන්නේ AQC දන EQC. EQC ඊළඟට AQC EQC සමානයි. ඒ හින්දා මම මේක ලියනවා දෙපාරයක් AQC කියලා. එහෙනම් ඊගාපෙළියේ දෙපාරයක් AQC කියන එක මම හොයාගෙන තියෙනවා 90 2x කියලා. 90 2x වරහන් දාන්න. හරි. ඇතුළට වරහන් සුළු කරගත්තොත් 180 වරින් 4x. ඔන්න. මම හෙව්වා AQE කියන්නේ 180 වරින් 4x කියලා. AQE කියන්නේ 180 වරින් 4x. හරි. ඒක හරි. ඔන්න දැන් අපි මේ ගානේ දුන්න අන්තිම දත්තේ පාවිච්චි කරමු. මේකල අපිට අන්තිමට කිව්වා වෘත්ත මෙයා වෘත්ත චතුරස්‍රයක්. AQEC කියන්නේ වෘත්ත චතුරස්‍රයක්. එහෙනම් අපි අන්නේ දත්තේ පාවිච්චි කරමු දැන්. වෘත්ත චතුරස්‍රයක් නම් දෙපැත්තේ කෝණවල එකතුව අංශක 180ක් වෙන්න ඕන. නේ? එහෙනම් AQE ධන අනිත් එක්කෙනා තමයි ACE. ACE කියන කෝණය අංශක 180ක් වෙන්න ඕන. හැබැයි AQE කියන්නේ 180 වෙන 4යි. ධන ACE වෙනකොට මට ලියන්න පුළුවන් මේක දෙකට කඩ. ඒ කියන්නේ මේක x සහ මෙන්න මේක ඇල්ලනේ අපිට උත්තරේට ඕන වෙන්නේ නේද? ඒගොල්ලෝ උත්තරය අහලා තියෙන්නේ කොහොමද? විනාඩි 3ක් DCE නේ BCE හරි කමන්න මේක අරගෙන ඉන්නේ නැත්නම් පැටලෙන්නේ නැහැ
හරි 184 ධන ACE කියන්නේ අංශක 180යි. ඕකේ. සුළු කරගත්තොත් 180 180 කැපෙනවා අපිට එනවා ACE කියන්නේ 4x කියලා. දැන් ඒක උත්තරේ ඇවිල්ලා තියෙන්නේ නේද? ACE 4x නම් ACE කියන්නේ x ධන BCE කොහොමද? හරි අපි ඒක දෙන්න උත්තරේ කොහොමද? ACE කියන්නේ x ධන BCE කෝණය නේද? ACE කියන්නේ 4x නේ. එහෙනම් 4x කියන්නේ x ධන BCE කෝණය. අපිට අන්තිම උත්තරේ එනවා BCE කියන්නේ. එහෙනම් 4x වලින් x අඩු වුණාම 3x. අනුත්තරේ එනවා. මොනවද තියෙනවා නම් හදාගන්න ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න මේ වෙලාවේ. කල් ඉවර කට්ටිය යන්න 2000 අපි ඔන්න 2017 ප්‍රශ්න සෙට් එක ඉවරයි ජ්‍යාමිතිය. ඒකත් මම හිතන්නේ කෙටි ප්‍රශ්න 4ක් 5ක් ඒ වගේ මට ගන්න මතක නැහැ. සහ රචනා ප්‍රශ්න දෙකක්. හැම අවුරුද්දම රචනා ප්‍රශ්න දෙකක් එනවා මේකේ. නේ? ඒතර මේ දෙකයි කෙටි ප්‍රශ්න සෙට් එකයි පැහැදිලි ඉවරයි. දැන් යන් ඊගාට 2018 කෙටි ප්‍රශ්න ටිකට යන්න. ඊගාට මේක ඉවරයි. පළවෙනි ප්‍රශ්නේ 2018 පළවෙනි කෙටි ප්‍රශ්නට යන්න. ඉතුරු වෙයි මේකේ ප්‍රශ්නයක් තියෙනවා නම් හදාගන්න අවුලක් තියෙනවා නම් අහන්න. හරි. හරි. මේක මාකින්නේ බලමු. ඉතින් මාකින්නේ මම මුලින්ම බැලුවේ නැහැ මේකනේ. මම බලාගෙන යනවා. හරි. බලන්න. ඒගොල්ලෝ CAB කෝණය 90යි අර්ධ වෘත්තයේ කෝණ. එක ධන එක. වෙන ලකුණු දීලා තියෙන හැටිනේ. ඊළඟට BAQ කියන්නේ x ඒකාන්තර වෘත්ත ඛණ්ඩයේ කෝණය. ඒකයි. ඒකාන්තර වෘත්ත ඛණ්ඩයේ කෝණය BAQ. හරි. ඒ හින්දා අපිට කියන්න පුළුවන් CAQ කියන්නේ 90 ධන x. හරි. එහෙනම් කෙලින්ම මේගොල්ලෝ ලියලා AQC කියන්නේ 90 රින් 2x. මම අර 180 අඩු කරලා පෙන්නනවනේ. ඒක අත්‍යවශ්‍ය නැහැ. හරි. හැබැයි ලියලා ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණවල එකතුව අංශක 180 ඔයගොල්ලෝ ලියලා තියෙනවා. හරි. ඊළඟට AQC කියන්නේ CQE එතන නම් මුළු ප්‍රමේයම ලියලා තිනවා. ස්පර්ශක දෙක අතර කෝණය. ස්පර්ශක දෙක ඡේදනය වෙන ලක්ෂය කේන්ද්‍රයට යා කරන රේඛාවෙන් සමච්ඡේදනය වේ. කියන එක කියලා තියෙනවා. එක ධන එක. හරි. එහෙනම් AQC CQE කියන දෙකම 90 රින් 2x. එහෙනම් EQE කියන්නේ 90 180 රින් 4x. එහෙනම් BCE කියන්නේ 180න් ඔන්න ඔය කෝණේ අඩු වුණාම ඔය කෝණේ සහ x කියන එක අඩු වුණාම ඒක පොඩ්ඩක් ඕන සුළු කරලා අරගන්න. මේ ඔය විදිහට ගත්තදී අවුලක් නැහැ ලකුණු දීලානේ. කෙලිම ගන්න පුළුවන් නම් ඔහොම ගන්න. වෘත්ත චතුරස්‍රයේ සම්මුඛ කෝණ පරිපූරක වේ කියන එක ලියලා තියෙන්න ඕනේ. උත්තරේ 3x. හරිනේ 3x කියලා ලියනට ලකුණු නැහැ. එතනින් උඩ කොටසට වෙනකන් ලකුණු තියෙනවා. හරි. කොහොම තමයි එතකොට මාකින් එකේ ලකුණු බෙදලා තියෙන්නේ අනිවාර්යෙන් මතකතුව පිටිපස්සෙන් ප්‍රමේය හරි හේතුව ලියන්න මතක තියාගන්න ඕනේ. ලකුණු 10ම අරගන්න ඕනේ නම්. හරිනේ. අපි යන ටියුට් එකට ගන්න ටියුට් එකේ කිවෙනි ගන්නද? දෙදස් 18 පළවෙනි කෙටි ප්‍රශ්න. 18 රූපේ දී ඇති තොරතුරු අනුව x අගය සොයන්න කියන එක ගන්න. ඒක නම් ලේසි. කළ ඉවර කට්ටිය ඉක්මනට chat එකේ උත්තරේ දාන්න. හරි 14 වෙනි ගාන. 14 වෙනි ගාන. ටියුට් එකේ 14 වෙනි ගාන.
14. හරි. පදලිය වෙනවා පට් ගාලා x කීයද කියලා දාන්න. ඒ කියන්නේ හිතින් හදන්න පුළුවන් තරමේ ගානක් ඈ. පට් ගාලා හදද කෙටි ප්‍රශ්නේ. හරි. එක්කෙනෙක් උත්තර දාලා තිනවා නිතත් දාන්න. පොඩි ගානක් නේද? හරි හරි. වෙනද හරි දිසෙනි හරි. නිතත් දාන්න. උත්තර දාලා තිබ්බේවා හරි. හරි. ලීසි ගානක්. මේක 80යි මේක x මේක 3x x කියන්නේ කීයද? වැඩි ඉවරයි. එහෙනම් 80 ධන x ධන 3x කියන්නේ අංශක 280යි. හේතුවක් ලියලා තියන්න. හරි. ඊට ප්‍රශ්න වලට කමන්නේ නැහැ. කොයි එකටත් කියලා ලියලා තියන්න. 280 එහෙනම් 80 කියන එක එහා පැත්තට ගෙනිච්චාම ගෙනියන්න පුළුවන් x ධන 3x කියන්නේ 4යි. x 4x කියන්නේ එහෙනම් 100යි. x කියන්නේ 25. හරි. වැඩි ඉවරයි. යන්න දෙවෙනි ගානට. පොඩි වෙලාවක් දෙන්න. වෙනවනේ. ජ්‍යාමිතිය ගණන් කීපයක් එන 5ක් 6ක්වත් එනවානේ. අපි බලමු කීයක් තියෙනවද කියලා. 2018 ගාන. හැබැයි ඒවෙන් ওই මුල හරිය ගණන් පට්ටම ලේසි. හරි. යන්න දෙවෙනි ගානට 15 වෙනි ගාන. ටියුට් එකේ 15 වෙනි ගාන. රූපයේ ABC සරල රේඛාවකදී ඇති තොරතුරු අනුව DAB හි විශාලත්වය සොයන්න. DAB. අහන්න බලන්න. හිතින් පුළුවන් වෙනවා. මේ ගාන හිතින් හදන්න පුළුවන් වෙනවා. ඒ තරමට වැඩ කරා. يعني try කරන්න හිතින් අරගන්න. හරි හැබැයි විභාගෙදින් හොයන්න ලියන්න ඕනේ. ඊළඟට මේ අර හිතින් ගන්න බදාලා වේගයක් තියෙනවා නම් ඔයගොල්ලෝ පට් ගාලා මේ වගේ ගණන් ලේසි. ලේසි වෙනවා ඔයගොල්ලෝ මැත්ස් කියන එක.
හරි. දෙවෙනි ගාන බලමු. ඉනර්ජි මේක අත ගන්නකම්. හරි ඊගොල්ලෝ අපිට කියන්නේ DAB කෝණයේ විශාලත්වය හොයන්න කියලා ABC සරල රේඛාවක් කියලා දීලා තියෙනවා. පොඩ්ඩ බලන්න. හරි කට්ටිය උත්තර දාලා තියෙනවා. හරි. මේක අංශක 30යි. මේ තියෙන්නේ සමද්විපාද ත්‍රිකෝණයක්. සමද්විපාද නම් මෙන්න මේ කෝණේ සහ මෙන්න මේ කෝණේ සමානයි. 30යි. හරි ඒක නම් මොන වෙන්නේ නැහැ. පන්නේ කොට දාන්න. ඒක අමතක කරමු. හරි. ඒ කෝණ වෙනවා. sorry. ඒ කෝණ වෙනවා. මේක 30යි මේක 30යි නම් මේ කෝණේ කීයද? මේක 60යි. කොහොමද ගන්නෙ? මේක 30යි මේක 30යි. එතකොට බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ ඓක්‍යයට සමානයි. එතනින් ගන්න. බාහිර කෝණය අභ්‍යන්තර මෙතන ABC කියන සරල රේඛාව. ඒතර BC කියන පාදෙ දික් කළා මේ. ඒතර මේ 60 කියන්නේ මේ දෙන්නගේ එකතුව වෙනවා. මේක 60 නම් මෙයත් 60යි. ගාන ඉවරයි. හරි. මේක 60 නම් මෙයත් 60යි. හරි. මාකින් එක මම මාකින් එකක් පෙන්නන්න. vertical වගේ. ගාන ඔච්චරයි. හරි. අපි ලියමු. BDC අංශක 30යි. සමද්විපාද ත්‍රිකෝණ. මම හිතන්නේ මේ කෙටි ප්‍රශ්න වල ලියන්න ඕනෙත් නැද්ද වන්ද? ඔය එකටත් කියලා ලියමු. ඊළඟට අපි ලියන්නේ DBA කියන්නේ 30 ධන 30. අංශක 60යි. හේතුව. ඒක 60 නම් DAB කියන්නේ අංශක 60යි. හේතුව සමද්විපාද ත්‍රිකෝණ. වැඩි ඉවරයි. හරි. ඊට බලන්න මාකින් එකේ කොහොමද ඒක ලකුණු දීලා තියෙන්නේ කියලා බලමු. මේවා ලියන්න අනිවාර්යද හේතු ලියන්න ඕනද කෙටි ප්‍රශ්න වලදී? අපි ඒක බලමු. අර විනාඩියක් දෙන්න මාකින් එකේ ගාන හොයාගන්න. මේ මුකුත් ලියන්න ඕනේ නැහැ. හරි. ඉන්න පෙන්නන්න. මේ තියෙන අපි පළවෙනියෙන් හදපු ගන්න. ඉතින් මොන පළවෙනියෙන් හදපු එක ඒක කෙලින්ම x25 කියන එක ලකුණු දෙකම හම්බෙනවා. x25 කියලා කෙලින්ම ලිව්වත් ලකුණු හම්බෙලා. වෙනවන්නේ. ඒවා පුළුවන් තරම් වේගින් කරන්න. අවුලක් නැහැ. x ධන 3යි x ධන 80 180යි කියලා ලියලා තිබ්බොත් ලකුණක් හම්බ වෙනවා. හැබැයි උතන මෙහෙම දෙයක් තියෙනවා. හිතන්න ඕගොල්ලෝ කෙලින්ම x25 කියලා ලියනවා කියලා අවුලක් නැහැ. ලකුණු දෙකම හම්බ වෙනවා. හැබැයි බැරි වෙලාවකත් වැරදුනොත් x කියන එක 30යි කියලා ලිව්වොත් ලකුණු බිඳුවයි. හැබැයි ඔයා මේ x ධන 33යි x ධන 3යි x ධන 80 සමාන 180 කියන එක ලියලා ඊගාවට x ගණිතදි වැරදුනොත් එක ලකුණක් හරි තියෙනවා. හරි ඒකින්ද හදන ස්ටෙප් එකක් ලියනවා නම් හොඳයි. මොකද මේ ස්ටෙප් එකේ ලකුණක් හරි හම්බ වෙනවනේ. අන්තිම උත්තරේ වැරදුනා. හරි. එහෙනම් ඒක ලියන එක හොඳයි. හරි අපි ගඩවල මේ තියෙන්නේ 6 වෙනි ගාන. කෙලින්ම DAB 60යි කියලා දුන්නා නම් ලකුණු දෙකම හම්බ වෙනවා. අර හේතු ලියන්න අත්‍යවශ්‍ය නැහැ. හේතු ලියන්න යන්න එපා. හරි. මම මෙතන හේතු ලිව්වනේ. BDC කියන එක 30යි කියලා ගත්තත් එක ලකුණක් දීලා තියෙනවා. ඉතින් අපි කරන්න ඕනේ එතකොට මේ ගානේ උත්තර මේ ලකුණ නම් දෙන්නේ කොහොමද? ඒ වුණාට අපි කරද්දී අපි මෙන්න මෙහෙම කරමු. මේ ටික ලියමු. ඔන්නයි. හේතු ලියන්න ඕනේ නැහැ. උනාට යන පිළිවෙල අපි ගානේ ලියලා ලස්සනට අරගමු. හරි. BDC කියන්නේ 30යි. එහෙනම් DBA කියන්නේ 60යි. එහෙනම් DAB කියන්නේ 60යි. ඔය පිළිවෙලට ඒ වැඩ ටික කරලා ගාන හදමු. අන්න මේකත් හරි නේද? එහෙනම් යමු ඉක්මනට ඊගාව ගන්න. මේක නම් අපිට වේගෙන් යන්න පුළුවන්. හරි. හදන්න 2018 තුන්වෙනි ගාන. 16 නේ. 16 වෙනි ගානට යන්න. 2018 තියෙනවා ජ්‍යාමිතිය කෙටි ප්‍රශ්න තරයි 5යි 6යි 7ක් 7යි 8ක්
කෙටි ප්‍රශ්න 8ක් තියෙනවා. හරි කෙටි ප්‍රශ්න 20යි නේද පේපර් එකේ සෙට් වෙන්නේ? මට මතක නැහැ. අපිට කෙටි ප්‍රශ්න 8ක් තියෙනවා ජ්‍යාමිති. හරි. 16 වෙනි ගාන හදලා උත්තරේ දාන්න. හදලා උත්තරේ දාන්න chat එකේ. හරි කෙනෙක් උත්තර දාලා තියෙනවා. අනිත් කට්ටියත් ඉක්මනට දාමු. බලමු මාත් හැදුවේ ඉන්නවද? 40යි 15. සුසුරෙන චුට්ටක් බලන්න උත්තරේ හරිද කියලා. හරි අනිත් කට්ටියත් උත්තර දාන්න. හරි අපි බලමුද? මොකද වෙන්නේ? ඔයාලට කියන්නේ මෙන්න මේ කෝණය ගන්න කියලා. මෙන්න මෙයා. අපි බලමු මේක කීයද කියලා. මේක අංශක 40 නම් මෙන්න මෙයා කොච්චරද? එතන උත්තරේ එච්චරයි ගන්න තියෙන්නේ. මෙයා අංශක 40. අහන්නේ මොකද වෘත ඛණ්ඩකයේ ඉඳන් කොතනට ඇන්ද ඒ කෝණේ එක මගේ කියලා අපි දන්නවා. කවුද? තවචුට්ටක් බලන්න. මේක මේ සුළු කෝණයක්ද මහ කෝණයක්ද? අපිට එහෙම හිතන්න පුළුවන් ගානක උත්තරේ දෙන්න ඉස්සර. අපිට පේන විදිහට හැබැයි
එහෙම තර්ක කරන්න බෑ. බලන්න උත්තරේ කීයද කියලා. හරි මේක 40යි මේක 15යි. එහෙනම් මෙයා කීයද? හරි දැන් try කරන්න. ඔයගොල්ලෝ මකින් එකක් පෙන්නන්න නෝ. මට තාම හරි උත්තරය ආවේ නැහැ. දැන් හැබැයි මම ගානේ පෙන්නලා ඉවරයි. හරි දැන් මේක උත්තරේ ලියන්න විතරයි තියෙන්නේ. මොකද කියන්නේ? මොකද උත්තරේ? chat එක දාන්න. ගන්න. මෙන්න මෙහෙම කට්ටිය ඉන්න එපා. හරි. උත්තරේ අරගෙන උත්තරේ හරිනම් chat එකේ නොදා ඉන්න එපා. ඒතර මම හිතන්නේ ඔයගොල්ලෝ හැමෝටම බෑ කියලා. එහෙම නෙමෙයි. කරපු කට්ටිය ඇති අනිවාර්යෙන් උත්තරේ දාන්න. කොහොම හරි මේ වගේ ගණන් අපි වේගෙන් හදන්න try කරන්න ඕන. හරි. මේක 40 නම් මේක 40. තව එකක් ඕනනම් පෙන්න දැන් මේක 15 නම් මෙන්න මේ කොනෙත් 15යි. මෙන්න මෙයත් 15යි හරි. ඇයි? මෙන්න මේ DC කියන වෘත්ත ඛණ්ඩකේ. ඉතින් අඳින ඕනම කෝණයක් එකම අගේ වෙන්න ඕන. එහෙනම් මෙයා 15 නම් මෙයාත් 15යි. හරි. ඒක අත්‍යවශ්‍ය නැහැ ගන්න හදන්න මම ඒක කලින් පෙන්නුවා. ඉතින් දැන් ඉතින් මෙතන උත්තරේ නිකම්ම පේන්න තියෙනවා. හරි ඒගොල්ලෝ අහන්නේ මේ කෝණේ මෙයයි දන්නවා නම් මෙයා කියන්නේ මේ දෙන්නගේ එකතුව නේද? ඇයි? බාහිර කෝණය සමානයි අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ ඓක්‍යයට. මේක අපි පළවෙනියම ගොඩක්ම කලින් මුල්ම හරි ඉගෙන ගත්ත ක්‍රමය. හරි. මෙන්න මේක. ත්‍රිකෝණයක් තියෙනවා. මේ ත්‍රිකෝණය මම පාදයක් දික් කරනවා. එතකොට මේක x නම් මේක y නම් මේක z නම් z කියන්නේ x ධන y ට. ඔක අපි ඉගෙන ගත්තා. හරි. එහෙනම් මට මෙතන ඔයගොල්ලෝ මට මෙතන කිරීම ලියන්න පුළුවන් DEC කියන්නේ 40 ධන 15. එච්චරයි. 40 ධන 15 55. මුකුත් ලියන්න ඕනේ නැහැ. උත්තර ලියුවම ඇති. පින්තූරේ මේක ලියන්න. මේක 40යි. මෙයා 40 නම් මෙයා 40යි. මෙයා 40 නම් මෙයා 15 නම් මෙයා 55. හරිනේ? ඔච්චරයි. ගාන එච්චරයි. හරිම ලේසි හරි. නිකම්ම ක්‍රමවල දෙකයි පාවිච්චි කරන්නේ. හරි. මේක ඉවරයි. ඉවර නම් ඉවරයි යන ඊගාව අපි ගණන් තුනක් හදුවා නේ. 16 නේද ඊගාවට තියෙන්නේ. අපි මේ 16 වෙනි ගාන හදුවේ 17 වෙනි ගානට යනවා. අන්න හිස්තැන් පුරන්නත් ඇයි. හරි. සුදුසු වචන යොදා හිස්තැන් පුරව. සමාන්තර රාශියක සම්මුඛ හිස්තැනක් සමාන වේ. සමාන්තර රාශියක එක් එක් විකර්ණ මගින් එහි හිස්තැනක් සමච්ඡේද වේ. ඒකේ හිස්තැන් පුරවන්න වෙනවද? ඇවිල්. ඔය එතන ගන්නේ. බලන්න කිව්වා. හරි. මම කියවන්නන්නේ උත්තරෙත් එක්කම කියවන්න. මේක අපිට කියලා තියෙන්නේ සමාන්තර රාශියක සම්මුඛ හිස්තැනක් සමානයි. සමාන්තර රාශියක මොනවද? ඉස්සරහා තියෙන මොනවද සමාන? පාද දෙක සමානයි නේ. සමාන්තර රාශියක සම්මුඛ පාද සමානයි. දිගින් සමානයි. ඒක ලියන්න පුළුවන් නැත්නම් සම්මුඛ කෝණ සමානයි. එහෙම කියන්නත් පුළුවන්. දෙපැත්තේ තියෙන කෝණ දෙක සමානයි. ඒක කියන්නත් පුළුවන්. පාද උනත් කෝණ උනත් ලකුණු හම්බෙනවා. ඊළඟට සමාන්තර රාශියක එක් එක් විකර්ණය මගින් එහි
මොකද්ද සමච්ඡේද වෙන්නේ? දාන්න බලන්න chat එකේ. සමාන්තර ආශ්‍රයක විකර්ණ මගින් එහි මොකක්ද සමාන වෙන්නේ? සමාන්තර ආශ්‍රයක විකර්ණ මගින් මොකද්ද සමච්ඡේදනය වෙන්නේ? අපි අහුව සමාන්තර ආශ්‍රය මේ අපතරගෙන යන වැඩේ. මම share screen දාලා කරන්නම්. මාව එනව නේද? එහෙම නැත්නම් කියන්න. හරි. කලවරයි. විනාඩියක් දෙන්න. බලමු බෝඩ් එකේ කරන්න පුළුවන් නම් කරමු. එහෙම නැත්නම් බෝඩ් එකේ පේන්නේ නැත්නම් කියන මම මේ ලයිට් එක දාන්න. බෝඩ් එකේ පේන්නේ නැත්නම් කියන්න අපි share screen දාලා කරමු. විනාඩියක් කියන්න. ඔයගොල්ලෝ හදාගෙන යන්න 2000 මෙන්න ගන්න හදන්නකෝ. මම කරන්න කියන්නේ මෙහෙමයි. අපේ වීඩියෝ එක ගන්න පුළුවන් නේ කට්ටියකට. එහෙනම් අපි කරගෙන යමු. නැවතොත් අපරාධනේ. හැමෝටම කට්ටියටම කරන්න යනවා නේ. මොකද කරන්නේ? මේ දියරයි මේ ශේප්පේ තව පැබාගයක් වගේ කරමුණේ ශේප් පුළුවන් නම් පුළුවන් වෙලාවක් කරමු කට්ටිය මෙන්න බලන්න මම ලාම්පුවක් පත්තු කරගෙන හරි විනාඩියේ මාත් ලාම්පුවක් පත්තු කරගෙන අපරෙද්දි එනවනේ. පේන්නේ නැත්නම් කියන්න. හරි chat එකේ දාන්න පේනවද කියලා? අවුලක් නැහැ. ලැප් එකේ ලයිට් එකක් තියෙනවද? හරි. අපි යන් ඊගව ගන්න. මං ඉතින් සමාන්තර ආශ්‍රය කතාව ඒක හරිය නේද? උත්තර කිව්වේ නෑනේ. සමාන්තර ආශ්‍රයක හරි. සමාන්තර ආශ්‍රයයක් යනකොට මම මෙන්න විකර්ණයක් හදනවා. මේ විකර්ණය මොකද්ද දෙකට බෙදුනේ? සමච්ඡේදනය වෙනවා කියන්නේ දෙකට බෙදෙනවා කියන. දෙකකට වෙන් වෙනවා. එතකොට මොකද්ද වෙන් වුනේ? සමාන්තර ආශ්‍රය මොකද්ද? අපි මේ කතා කරා සමාන්තර ආශ්‍රයක ගතිගුණ ලක්ෂණ කතා කරද්දී අපි ජ්‍යාමිතිය කරන්න ඉස්සර සමාන්තර ආශ්‍රය පාඩම කරලා. හරි? එතෙන්දී කතා වුණා මොකද්ද මේ වෙන්නේ? සමාන්තර ආශ්‍රය වර්ගඵලේ අන්න හරි. වර්ගඵලේ සමච්ඡේදනය වෙනවා. හොඳයි. ඊළඟට බලමු. අපි ඊගාව කොටසට ඉන්නවා. ඊගාව ගානේ කියන්නේ ටියුටර් එකේ 18 වෙනි ගානට.
හරි පොඩි වෙලාවක් දෙන්න. අද හරි. රූපයේ දැක්වෙන වෘත්තයේ විස්කම්භය PQ ලු. අන්න ඒක විස්කම්භය. අපිට කියනවා දී ඇති තොරතුරු අනුව x අගය සොයන්න කියලා. හරි ඔන්න පොඩ්ඩක් බලන්න. මේ ඇවිල්ලා වෘත්තයේ වෘත්ත චතුරස්‍රයක් මේ තියෙන්නේ. ඒගොල්ලෝ ඔන්න ওই ගානේ කියන්නේ තිබා PQRS කියන්නේ වෘත්ත චතුරස්‍රයක් කියන. ඒක අපිට ඇඳලම වෙනලා තියෙනවා. නෑ කොහොමත් ඒක අඳින්න වෙනවා. මොකද PQ කියන්නේ විස්කම්භයක් කියලාත් නැත්තම් කියන්න වෙනවා. හරි. PQ කියන්නේ විස්කම්භයක් කියලා තියෙනවා. ඒතර PQ කියන්නේ විස්කම්භයක් අපිට මේ කෝණ 110 කියලා දීලා තියෙනවා. x දීලා x කියන එක හොයන්න කියලා තමයි කියන්නේ. හරි. PQ කියන එක විස්කම්භයක් කිව්ව ගමන් අපි මාක් කරන්න ඕන දත්තේ මොකද්ද? මෙතන අපිට ත්‍රිකෝණයක් පේනවා. මේ ත්‍රිකෝණය මෙන්න මේ කෝණේ අංශක 90ක් වෙන්න ඕන. අර්ධ වෘත්තයේ කෝණ. හරිනේ? අර්ධ වෘත්තයේ කෝණ. නේද? ඒක අංශක 90යි. හරි. ඊළඟට මේක වෘත්ත චතුරස්‍රයක්. මේක වෘත්ත චතුරස්‍රයක් නම් මේ කෝණේ කොච්චර වෙන්න ඕන? මේක 110 නේ. එහෙනම් මේක 70. ඒක 70 නම් x කියන්නේ කොච්චරද? x කියන්නේ 20යි. ඔන්න උත්තරය ගත්තා. හරි. x කියන එක 20යි කියලා ගත්තේ කොහොමද? මේක 90යි මේක 70යි. එහෙනම් මෙයා 20ක් වෙන්න ඕන. එකතුව අංශක 180යි. අභ්‍යන්තර කෝණ ත්‍රිකෝණයක. හරිනේ? අපි අද කෙටි ප්‍රශ්න ටික ඉවර කරගන්න try එකක් දෙමු. හරි? මේක හරිනම් මම ඊගාව එකට යන්නම්. වෙලාව ඕන නම් කියන්න. හරි? මම කරපු විදිහ පැහැදිලිද? මම ආයෙ එකපාරක් පෙන්නන්නම්. අර්ධ වෘත්තයේ කෝණේ ඉඳන් කෙලින් මේක අංශක 90යි ඒක මාක් කරා. ඊළඟට මේක 110යි නම් ඒකේ අනිත් පැත්තේ තියෙන කෝණේ අනිත් පැත්තේ 70ක් වෙන්න ඕනේ. මොකද මේ දෙන්නගේ එකතුව අංශක 180ක් වෙන්න ඕනේ. වෘත්ත චතුරස්‍රයක්නේ. හරි? එතනින් ඒක ගත්තා. එහෙනම් x කියන්නේ 20ක් වෙන්න ඕනේ. 90 දන 70 දන 20. 180යි. හරි? එහෙනම් ඒ ගාන හරි. ඊළඟට ගත්තොත් යන 19 වෙනි ගානට. ටියුට් එකේ 19 වෙනි ගාන. ෂෙයා ස්ක්‍රීන් දාන්න ඕනද? දහනව වෙනි ගානට අපත් රූපයේදී ඇති තොරතුරු අනුව x අගය හොයන්න කියලා මේ ගානේ. හරි
බලමු ජනනි. තර දාලා තියෙන කට්ටිය. එතකොට බොඩ පේනවනේ. එතකොට මේ කොනේ 20යි මේක x මේක 100යි. මේ දෙකත් සමානයි මේ දෙකත් සමානයි. එහෙනම් මෙතන තියෙනවා අතර පාද දෙකක්. පේනවද? ඔයගොල්ලෝ අතර පාද දෙකක් පේනවද? මේ තියෙන මධ්‍ය ලක්ෂ ප්‍රමේයයේද මේ තියෙන්නේ. මේ ලක්ෂ දෙක හරියට මේ පාද දෙකේ මේ ලොකු ත්‍රිකෝණේ හරියටම මැද්දෙන් තමයි මේ මෙන්න මේ ඉර ගිහින් තියෙන්නේ. එහෙනම් මෙයයි සමාන්තර. එයයි සමාන්තර නම් මෙයත් 100යි. 100. මේක 100යි. මෙන්න මේ කෝණේ 100යි. මොනවද? F අකුරේ හැඩයට තියෙන කෝණ. F අකුරේ හැඩයට තියෙන කෝණ. කවුද? අපි කතා කරලා තියෙනවා ඒකාන්තර කෝණ ගැන, මිත්‍ර කෝණ ගැන සහ අනුරූප කෝණ ගැන. හරි. ඒතර මේ තියන්නේ අනුරූප කෝණ. නේද? F අකුරේ හැඩයට. හරි. එහෙනම් මේක 100යි නම් මෙයත් 100යි. F අකුරක අනිත් පැත්ත ගහන්න. මෙයා 100 නම් මෙයා 100 නම් ඉතින් උත්තරය ඇවිල්ලා ඉවරයි. එහෙනම් අපේ අර අද ගොඩාක් හැමතැනදීම වගේ පාවිච්චි වෙච්ච ප්‍රමේයක් තිබ්බනේ. මේ දෙන්නගේ එකතුව 100යි. x ධන 20 කියන්නේ 100යි. එහෙනම් x කියන්නේ 80. එකපාරට x 80යි කියලා විභාගයේ උත්තරයට ලියන්නේ අඩුම ගානේ මේකවත් ලියන්න. හරි? මොකද බැරිලාකට අන්තිම උත්තරේ වැරදුනොත් ලකුණු දෙකම නැහැ. මේක හරියට ලියලා සුළු කරද්දි වැරදුනාට ප්‍රශ්නයක් නැහැ. ඒ වුණත් මේකේ එක ලකුණක් හරි ඔයගොල්ලන්ට හම්බෙයි. ඒකින්ද එකක් හරි අපි ලියමු. හරිනේ? පේනව නේද? මේ හැම ගානකම ලොකු මහා ලොකු දේවල් නැහැ. ඕගොල්ලෝ මම කලිනුත් කියලා ඇති ජ්‍යාමිතියේ ටික එකේ ගණන් ටික තියෙනවනේ. මේ සෝරි ගණන් ප්‍රමේයන් ටික. ওই ටික වෙනමම ගන්න කොලයකට. හරි? අරගෙන තියාගන්න. එතකොට ලොකු ඉඩක් යන ගන්න පිටු දෙකක් කොහම A4 කොළ දෙකක් වැඩි වුණා. එච්චර A4 කොළයකින් පුළුවන් ඒ සමහරට. ඒ ටික හොඳට මතක තියාගන්න. එතකොට ඕනම ගානකදී බලන්න පුළුවන් වෘතයක් තිබ්බ පට් ගාලා බලා ගන්න පුළුවන් වෘතයක නම් මොනවද තියෙන්නේ. ඒ ටික දාන්න ඕන. හරි? එහෙම අර ඒ ටික හොඳට මතක තියාගන්න. ජ්‍යාමිතිය කියන්නේ ලේසිම කොටසක් වෙයි. වගේම පේන වැදගත්ම කොටසක්. රචනා ප්‍රශ්න පත්‍රවල එසේ දෙකක් එනවා. මෙතන ගණන් 8ක් විතර එනවා සාමාන්‍යයෙන් ජ්‍යාමිතිය. අපි ඉක්මනට ඊගාවෙකට යමු. කෙටි ප්‍රශ්න ටික කරලා නවත්තන්න try එකක් දාමු. හරි? 20 වෙනි ගාන. ගන්නකො 20. තව ගණන් දෙකයි තියෙන්නේ කෙටි ප්‍රශ්න. 20 වෙනි ගාන. මේ උට් එකේ 20 වෙනි ගාන ගන්න. මේ කියන්නේ රූපේ දී ඇති වෘත්තයේ කේන්ද්‍රය ඔළුව දී ඇති තොරතුරු අනුව OCB වල විශාලත්වය සොයන්න කියලා කියනවා. OCB. OCB. ඒ කියන්නේ මෙන්න මේ කෝණයේ විශාලත්වය හොයන්න කියලා තමයි ඔය කියන්නේ. නේද? කියන්නකෝ කියලා මෙසේජ් එකක් දාලා තියෙනවා. හරි. ඔන්න මම ගන්න කියනවා. මම ගන්න කිව්වනේ නේ. ඒක හරිනේ. අපි ගන්න හදමු. පොඩි වෙලාවක් දෙන්න. try කරමු. මේක අංශක 50යි. මේ දෙන්නගේ දිගවල සමානයි. මේ තියෙන්නේ වෘත්තය අරය. මේ තියෙන්නේ වෘත්තය අරය. හරි. OCB වල විශාලත්වය තමයි හොයන්න ඕනේ. හරි. මොකද කරන්නේ? මම තව පොඩි උදව් ටිකක් කරනවා. මේ තියෙන්නේ එකම ඛණ්ඩකයක්. මම කියන්නේ AC කියන වෘත්ත ඛණ්ඩයෙන් මේ 50 කියන මෙන්න මේක වගේ මේක. ඒතර මේ කෝණ දෙකම සමාන වෙන්න ඕන. මෙයත් 50ක් වෙන්න ඕන. පේනව නේද? එකම වෘත්ත ඛණ්ඩය. සරි එහෙම ගන්න බෑ.
50 නෙමෙයි 50 නෙමෙයි. හැබැයි ඒත් අපිට ගන්න පුළුවන් වගේ ඒ 50න් භාගයක් වෙනවා. 25ක් වෙනවනේ. හරි නේද? අපි මෙහෙම එකක් කියනගෙන තියෙනවා. මෙතන ඉඳන් මෙතනට අදින එකයි මෙතන. මේක 50යි නම් මේක 25ක් වෙනවා. අපිට මේකේ මෙතන කේන්ද්‍රයට ඇදපොයි. කේන්ද්‍රයට ඇදපොයි 50යි නම් මෙතනට ඇදපොයි 25ක් වෙන්න ඕන. අන්න ඒක ඕනෙත් හොයාගත්තා. බලමු. හරි ඊළඟට මොකද්ද? OCB හොයන්න ඕනේ. OCB. දැන් ඒක හරි. හැබැයි මම මේ දත්ත පාවිච්චි කරේ දැන්. මේකයි සමානයි. ඒ කියන්නේ මේක හරියට මෙතන මධ්‍ය ලක්ෂ. මම අන්නේ දත්ත තාම පාවිච්චි කරේ නෑ නේද? ඒකත් පොඩ්ඩක් බලන්න කොහොමද පාවිච්චි කරන්න පුළුවන් කියලා. මම පොඩි වෙලාවක් දෙන්න. උත්තර විලද කියලා. නංගි දැන් මේ මම මේකේ තව අපිට 2018 තව එක කෙටි ප්‍රශ්නයක් තියෙනවා. ඒකත් කරලා නවත්තමු. කරන්න නැති හින්දා. නැත්තම් අපි 9 විතර නිකන් කරනවානේ. මම අද තව හිතන් ඉඳියා මේ 18 රචනා ප්‍රශ්න දෙකක් කතා කරන්න. හරි. දැන් ඉතින් කරන්න නැති හින්දා මම කෙටි ප්‍රශ්න ටික කතා කරලා නවත්තනවා. මේකයි තව එක කෙටි ප්‍රශ්නයක් තියෙනවා. ඒ වෙලාව කීයද? කතා මාරයිනේ. මොන්නේ. බලමු කරට આવොත් අපි ආයි පටන් ගමු. OCB 40යි නෙමෙයි. තව බලන්න. හතලියයි නෙමෙයි. අපි දන්න තව ක්‍රමයක්. ඔයගොල්ලෝ දන්න දෙයක් තියෙනවා තව මෙන්න මෙහෙම. බැටරි නෑ. හරි. විනාඩියක් ඉන්න. උපරිම ඉන්න බලන්න. මේ තචුට්ට වෙලාවයි. හරි. මේ කවන්නේ ඉතින්. මෙන්න මේක අංශක 90යි. මොකද හේතුව? මම ඇදලා පෙන්නන්න විස්තර කරන්න වෙලා නැති හින්දා. මතකද මේක? කේන්ද්‍රය ගන්න හරියටම මේක මැද්දට අදී කියන්නේ ලම්බකයක් ගහුවොත් මේවා සමච්ඡේදනය වෙනවා කියන්නේ. වෘත ගණ්ඩකයක් කේන්ද්‍රේ ඉඳන් ලම්බකයක් ගහුවොත් හරියටම සමච්ඡේදනය වෙනවා. මෙතන සමච්ඡේදනය වෙලා කියලා දීලා තියෙනවා. හරි ඒ කියන්නේ මෙතනනේ කේන්ද්‍රය. මෙතන ඉඳන් මෙන්න මෙතනට ඇදපු රේඛාව මගින් මේක සමච්ඡේදනය වෙලා. හරි සමච්ඡේදනය වෙලා නම් මෙතන අංශක 90ක් වෙන්න ඕන. හරිනේ? අඳින ලම්බකයේ මගින් සමච්ඡේදනය කරනවා. හරි කේන්ද්‍රයේ සිට අඳින ලම්බකයේ මගින් සමච්ඡේදනය කරනවා. එහෙනම් සමච්ඡේදනය වෙලා නම් කේන්ද්‍රයේ මගින් අඳින කේන්ද්‍රයේ සිට අඳින රේඛාවෙන් එහෙනම් මේක අංශක 90යි. ලම්බක. එහෙනම් මේක අංශක 90යි. එහෙනම් මෙයාත් අංශක 90යි. 90යි 25 කියන්නේ මෙයා 65ක් වෙන්න ඕන. OCB 65. හරි. දැන් මිස් වෙන කට්ටිය අපේ මේ වීඩියෝ එක බලන්න මේ YouTube එකට අප්ලෝඩ් කරන්න. හරි. මේක 65යි. හරි නේද? අපි යම් පට් ගාලා ඉගව ගන්න. මේක ඉවර කට්ටිය ඉගව ගන්න හද. 65 කියලා ගත්තේ 90 25 එනං ඉතුරු කෝණේ 65 වෙන්න ඕන. එකතු වෙයි 180.
ඔය යකෙක් වගේ වෙනවද නැහනේ. බය වෙන්න එපා. හරි මේක ඉවර කට්ටිය ගාවට. මම ස්ක්‍රීන් ෂොට් දාන්න. මේක මේ මාකින් එක මාකින් එකත් බලාගෙන යන්න ඕම. OCB 65යි. ඒගොල්ලෝ එක ලකුණක් කරේ දීලා තිනවා CBA 25 හරි CXB කියන එක 90 හරි කියන එක අඳුරගත්ත නම් ලකුණක් කරේ දීලා තියෙනවා. ඒ හින්දා ඉතින් ඒකත් මිස් කරගන්න එපා. හරි 21 වෙනි ගාන. ඔන්න අපි අද හදන අන්තිම ගාන. ඉක්මනට හදන්න. හරි. දියති රූපයේ ABCE කියන්නේ සමාන්තර ආශ්‍රයක්. ABCD ලක්ෂ 4 වෘත්තය මත එනම් මේක වෘත්ත චතුරස්‍රයක් ABCD. ECD හි විශාලත්වය සොයන්න. ECD කියන සුළු කෝණයක් තියෙනවා. ඒකේ විශාලත්වය හොයන්න කියලා දීලා. ඒගොල්ලෝ මේ එක පැත්ත ගන්න සමාන්තර බව පෙන්වලා තියෙනවා. හැබැයි අනිත් පැත්ත සමාන්තර බව පෙන්වලා නැහැ. මම ඒකත් ඇඳ ගන්නවා. සමාන්තරයි කියන්නේ. ඒ කියන්නේ AD BC කියන රේඛා දෙක සමාන්තරයිනේ නේද? ECD තමයි හොයන්නේ කියලා කියන්නේ. හරි. අපි බලමු. මේකේ ECD කියන්නේ මෙන්න මේ කෝණය තමයි ඒගොල්ලෝ හොයන්න කියලා දීලා තියෙන්නේ. මේ දෙකත් සමාන්තරයි නේද? ඒ දැන් මේක සමාන්තර ආශ්‍රය. හරි. අපි බලමු ජයන්ත හරිද කියලා. මොනවද දැන්? මේක 100යි. එහෙනම් මෙයත් 100යි. මම මේ පේන පෙන්න ටික ලියාගන්නේ. මේක 100 නම් මේක 80යි. එහෙනම් මේකත් 80යි. හරි. ඊළ වෘත්ත හරි මේක 80 නම් මේ කෝණය 80යි. හරිද? මට ඔන්න ටික තමයි ඕනේ. මේකත් දෙන්න. ඊළඟට මෙයා 100යි. දැන් ABCD කියන්නේ වෘත්ත චතුරස්‍රයක් කිව්වනේ. වෘත්ත චතුරස්‍රයක් නම් ABCD මේක 100යි නේද? මේක 100 නම් මේක 100යි. මොනවද? අනුරූප කෝණ. F අකුර හැඩයට කෝණ. හරි. මේක 100යි නම් එයාගේ විරුද්ධ එක්කෙනා ඉන්නේ මෙතනනේ. එයා කීයක් වෙනවද? එයා 80ක් වෙනවා. හරිනේ? ඒක 80ක් වෙනවා. හරි? ඇයි මම එහෙම ගත්තේ? මේක 100 නම් වෘත්ත චතුරස්‍රයක් ඉඳලා එයාගේ විරුද්ධ කෝණය 80යි. මෙන්න මේ කෝණය. මේ කෝණය 80. එනවද? මෙන්න මේ කෝණය 80යි. හරි? ඊළඟට මෙයා 80 නම් මේ කෝණයත් 80යි. මම මේක කලින් මම කරා. මෙයා 80 නම් මේ කෝණය 80යි. ඇයි? මෙතන තියෙනවා නාය සමාන්තර පාදය. මේ සමාන්තර රේඛා දෙක. ඒ හින්දා මේක 80 නම් මේක 80. එහෙනම් මෙයයි මෙයයි 80 කියන්නේ එතන 160යි. එහෙනම් මේ කෝණය 160. දැන් 180 න් 60ක් ගියා 160ක් ගියාම මේ කෝණය 20යි. ECD කෝණය කියන්නේ 20යි. හරි නේද? ECD කෝණය කියන්නේ 20යි. එහෙනම් ඔන්න 2018 ජ්‍යාමිති ගණන් 8ක් කියලා දෙනවා. 8න් එකක්වත් අමාරු ගණන් කියලා නැහැ. හරි? ඒ හැම ගානම ඕගොල්ලන්ට හදන්න පුළුවන්. බැරිනේ. වරද්ද ගන්න එපා සුළු කිරීම හරියට කරන්න. මහා ලොකු දේවල් නැහැ. වැඩිම ගානක තිබ්බේ ප්‍රමේයවල දෙකක් හෝ උපරිම 3යි. ප්‍රමේයවල පාවිච්චි කරන් තිබ්බේ කළ ගාන හදන්න තිබ්බේ. ගොඩක් ගණන් වල 2යි තිබ්බේ. හරි? අපි ගණන් 8ක් හැදුවා. කෙටි ප්‍රශ්න 8ක්. හරි? එහෙනම් ලයිට් නැති හින්දා නවත්තන්න. නැත්නම් තව කරනවා. ඕගොල්ලෝ ඊගාව දවසේ 2018 රචනා ගණන් දෙකත් හදාගෙන එන්න. හරි? ක්ලාස් එකේ හදන්න ඉස්සෙල්ලා හදන එක ලේසිනේ. අපි 18 රචනා ගණන් දෙක කතා කරමු බලමු මේක. ආයි කරන්ට් આવුත් පට් ගාලා පටන් ගමු. ටිකක් වෙලා බලලා සාමාන්‍යයෙන් ඒ දෙකෙන් ෂුවර් නැහැ දැන් නේද? කරන්න ටියුට් එක දිගටම කරගෙන යන්න. 19 ගණන් තියෙනවා 20 ගණන් තියෙනවා. ඒ ටිකත් කරගෙන යන්න. හරි නේද? මිනිත් අපි නවත්තමුද?
හරි ජනක උත්තරය එහෙනම් අදට දැන්ට නවත්තන්නම්. ඔයගොල්ලන්ට ඉන්න පුළුවන් නම් කියන්න අපිට තව ටිකක් කරගෙන යන්න පුළුවන්. විනාඩියක් ඉන්න ලිව්වෙන්න එපා. අවුල්ද? හරි බැටරි ප්‍රශ්න නම් තියෙනවානේ. පොඩ්ඩක් දැන් ඉන්න පොඩ්ඩක් පුළුවන් නම් බැරි කවුරු හරි ඉන්නවනම් මෙසේජ් එකක් දාන්න පට්ටා. නැත්නම් අපි කරමුද ටික? මගේ බැටරි තියෙන ඔලක් නැහැ. අවුලක් නැද්ද එහෙනම් කරමුද? හරි අපි තව ටිකක් කරමුනේ. දැන් එහෙනම් 2018 පළවෙනි රචනා ගන්න. මේක ඉවරන 2018 පළවෙනි රචනා ගන්න. ඉන්න ප්‍රශ්නාංක කියන්නම්. එන රචනා ගණන් වල මෙතන පස්වෙනි ගාන වෙනවා. රචනා ගණන් වල පස්වෙනි ගානට යන රූපේ දැක්කන ABCD සමාන්තර රාශිය අන්නේ ගානට යන. තව ටිකක් කරමු. තව අමාරුයි. කමන්නේ මේ බැරි කට්ටියත් ඉන්නවා. ඒ හින්දා අපි අදට නවත්තමු. හරි කමන්නේ. ඔයගොල්ලෝ මේ අපිට කාලේ තියෙනවනේ. ආයි දැන් අද ඊකට එන ගරුවාද. ක්ලාස් එකට ලෑස්ති වෙමු. මොකද බැරි අය ඉන්නවා හින්දා මේ කරන් තියන අයත් ඉන්නවලු. බෑ කියලාද පුළුවන් කියලාද කිව්වේ? මේ අදට නවත්තමු හරි. මොකද මේ සමහර අයින්ට බැටරි නැහැ එහෙම ප්‍රශ්න වගේ chat එකේ දානවා. ඒ හින්දා ඔයගොල්ලෝ මේ 5 ගණන් දෙකක් හදන්න. අදට ටියුට් එක දිගටම ඉස්සරහට හදාගෙන යන්න අපි මෙහෙම කතා කරගෙන යන්න. මේකට පස්සේ ඔයගොල්ලන්ට ප්‍රස්තාර ටියුට් එක කරනවා මේ අපි මෙතන නවත්තන්නේදී උනට මේ ගිය සතිය මල්ලි කෙනෙක් කිව්වා ප්‍රස්තාර ටිකක් කරලා දෙන්න කියලා. හරි. හරි. good night. ඒ හින්දා අපි ප්‍රස්තාර ටියුට් එකක් කරනවා මෙතනින් පස්සේ මේක ඉවර වෙච්ච ගමන් 19 20 පේපර් කතා කරලා ඊට අන්තිමට ඔයගොල්ලන්ට පේපර් එකක් දෙන්න. හරි. අපි පේපර් එකක් කරලා පේපර් එක කතා කරලා අපේ සෙමිනාර් එක එහෙම තමයි ඉතින් ඉවර වෙන්නේ යන්නේ. හරි. කට්ටියම good night එන. හරි. good night.